දැන් ලේඛනවල ඉතින් අතපෑන කියලා ගන්න සෙම්බග පෙරුමාල්. සෙම්බග පෙරුමාල්. සෙම්බග පෙරුමාල්. චම්පක පෙරුමාල්. සෙම්බග පෙරුමාල් චම්පක පෙරුමාල් වශයෙන් දක්වා තිබේ. වශයෙන් දක්වා තිබේ. කුමාරයාද අම්බුලුගල කුමාරයාද අම්බුලුගල කුමාරයාද අම්බුලුගල කුමාරයාද හමුදා නායකයෙකු වශයෙන් දක්වා තිබේ. හමුදා නායකයෙකු වශයෙන් දක්වා තිබේ. එනම ලියමු ආයේ. කෝකිල සංදේශයේ සඳහන් අන්දමට කෝකිල සංදේශයේ සඳහන් අන්දමට කෝකිල සංදේශයේ සඳහන් අන්දමට කෝකිල සංදේශයේ සඳහන් අන්දමට නාවික හමුදාවක්ද සංවිධානය කර ඇත. නාවික හමුදාවක්ද සංවිධානය කර ඇත. අප වෙනම ලියන්න. අවියායුධ සකස් කොට අවියායුධ සකස් කොට අවියායුධ සකස් කොට ආර්ථිකයද සර් ආයි කියන්න. අවියායුධ සකස් කොට ආර්ථිකයද ශක්තිමත් කළ බව සඳහන් වේ. ආර්ථිකයද ශක්තිමත් කළ බව සඳහන් වේ. වෙනම ලියමු ආයතන. චක්‍රවර්තීන්ට එරෙහිව මෙලෙස කටයුතු සංවිධානය කරමින් සිටියේදී 1435 දී පමණ 1435 දී පමණ 1435 දී පමණ විජයනගර අධිරාජ්‍යයේ ආක්‍රමණයකටද විජයනගර අධිරාජ්‍යයේ ආක්‍රමණයකටද මුහුණ පාන්නට සිදුවිය.
මුහුණ පාන්නට සිදුවිය. හරිද? එතකොට චක්‍රවර්තීන්ට එරෙහිව 6 වෙනි පරාක්‍රමබාහ රජතුමා මුලින් කටයුතු කරපු ආකාරය, ඒ සංවිධානය කරපු ආකාරය, ඒ වෙනුවෙන් ඇතිවෙච්ච අභියෝග පිළිබඳව තමයි පැහැදිලි කරේ. අපි ඊළඟට බලමු මේ කටයුතු සාර්ථක කරගන්නේ කොහොමද කියන එක, මේ චක්‍රවර්තීන්ව පළවා හැරීම. දැන් මේ බලන්න, කෝට්ටේ කේන්ද්‍ර කරගෙන තේ යාපනය සම්බන්ධයෙන් දැවැන්ත යුද ව්‍යාපාරයක් මෙහෙවන්න සිද්ධ වෙනවා. මොකද යාපනයේ තමයි චක්‍රවර්තීගේ මූලස්ථානය. ඒ මූලස්ථානයට පහර දෙන්න ඕනේ. ඒ පහර දීලා එතනින්ද චක්‍රවර්තීව පළවා හරින්න ඕනේ. ඒ අනුව දැන් මේ සම්බන්ධයෙන් තේ 6 වෙනි පරාක්‍රමබාහ රජතුමාගේ අපි කියනත් මේ පළමු පියවර චක්‍රවර්තීන්ට විරුද්ධව ගෙන ගියපු යුද ව්‍යාපාරයේ පළමු පියවර තමයි වන්නි ප්‍රදේශ යටත් කර ගැනීම. මතක තියාගන්න මොකද්ද පළවෙනි කාරණාව? වන්නි ප්‍රදේශය යටත් කර ගැනීම. ඒ කියන්නේ යාපනයේට පහර දෙන්නට අදාළ විශේෂයෙන්ම මේ මාර්ගයේ තියෙන්නේ වන්නි ප්‍රදේශ හරහානේ. ඒ නිසා පරාක්‍රමබාහ රජතුමා පළවෙනිම තීරණය කරනවා වන්නි ප්‍රදේශ ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ සිංහල දෙමළ වන්නි නායකයන් යටත් කර ගන්න ඕනේ. මොකද මේ වෙනකොට මේ යාල පානම මඩකලපු ආදී ප්‍රදේශවල කටයුතු කරන මේ වන්නේ නායකවරු චක්‍රවර්තීන්ට හිතවත්ව ඉන්නේ. ඒ නිසා චක්‍රවර්තීන් පිළිබඳව ඇතරම මේ වන්නේ නායකයන්ට දැනුමක් තියෙනවා. එතකොට මේ වන්නිවරුන්ව යටත් කර ගැනීමෙන් 6 වන පරාක්‍රමබාහ රජතුමා බලාපොරොත්තු වෙච්ච වාසි කීපයකුත් තියෙනවා. ඒ අතර එකක් තමයි විශේෂයෙන්ම වන්නි ප්‍රදේශ හරහා යාපනයට පහර දෙන්න පුළුවන්. එතකොට නේද? මාර්ගයක් හැදෙන යාපනයට ගොඩබිමින් ඇතුළු වෙන්න පුළුවන් මාර්ගයක් හැදෙනවා අපේ වන්නි ප්‍රදේශات පත් කරගත්තාම. ඒ වගේම චක්‍රවර්තීන්ගේ යුද රහස්, ඒ යුද උපක්‍රම ආදී පිළිබඳව 6 වෙනි පරාක්‍රමබාහ රජතුමාට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. චක්‍රවර්තීන් හරහා මේ වන්නිවරු හරහා චක්‍රවර්තීන්ගේ යුද උපක්‍රම යුද රහස් ලබා ගත හැකි වීම. ඒ වගේම තමයි වන්නිවරුන්ගේ සහාය 6 වෙනි පරාක්‍රමබාහ රජතුමාට ලබා ගැනීම. මතක තියාගන්න වන්නි ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පරාක්‍රමබාහ රජතුමා බලාපොරොත්තු වෙච්ච වාසි වන්නි ප්‍රදේශ හරහා යාපනයට ඇතුළු වෙන්න පුළුවන් මාර්ගය සකස් කර ගන්න පුළුවන් චක්‍රවර්තීන්ගේ යුද රහස් වන්නිවරු හරහා ලබා ගැනීමට හැකියවීම වන්නිවරුන්ගේ සහාය ලබා ගන්න හැකියවීම. හරිද? ඒතර මෙන්න මේ කියන කාරණා ටික සම්බන්ධයෙන් මේ වාසි ටික බලාපොරොත්තු වෙන්නේ 6 වන පරාක්‍රමබාහ රජතුමා සක්මල් කුමාරයා ලවා වන්නි ප්‍රදේශ ජයග්‍රහණය කරනවා පළමු වන පියවර හැටියට. ඒ අනුව සක්මල් කුමාරයා වන්නි වරුන්ට එරෙහිව යුද්ධයක් කරලා වන්නි නායකයන් 18 දෙනෙක් පරාජයට පත් කරනවා. ඒ පරාජයට පත් කරලා ඒ වන්නි නායකයන්ව සිරකරුවන් හැටියට කෝට්ටේ රාජධානියට ගෙනාවයි කියලා සංදේශවල සඳහන් වෙලා තියෙනවා. මේ වන්නේ නායකයෝ 18 දෙනෙක් ජයග්‍රහණය කිරීම, පරාජයට පත් කළ රජතුමා ජයග්‍රහණය කිරීම පිළිබඳව කරු වාර්තා වෙනවා. මොන සංදේශයේද? ගිරා සංදේශය. මෙන්න මේ පදය අපිට මෙතනදී ප්‍රයෝජනවත් වෙනවා. දසටක් වන්නි ජයගති. ගිරා සංදේශය. දසටක් වන්නි ජයගති, 18ක් වන්නි නායකයෝ. ගිරා සංදේශ කරුවා මේ පරාක්‍රමබාහ රජතුමා පිළිබඳව විස්තර කරනකොට ඒ පරාක්‍රමබාහ රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වයේ යුද කාර්යභාරයන් ගැන වර්ණනා කරලා තියෙනවා. එහිදී කියනවා වන්නි නායකයෝ 18 දෙනෙක් පරාක්‍රමබාහ රජතුමා විසින් ජයග්‍රහණය කරනවා කියලා. ඒතර මේ ජයග්‍රහණය මේ චක්‍රවර්තීන්ව පළවා හැරීම සම්බන්ධයෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා මෙන්න මේ කියන කාරණාත්මකත් එක්ක. හරි. ඒ නිසා මතක තියාගන්න මම්තාලා යාපනයේ නිදහස් කර ගැනීමේ පළමු වන ක්‍රියාමාර්ගය තමයි මොකක්ද? වන්නි ප්‍රදේශය යටත් කර ගැනීම. මොන ප්‍රදේශද?
වන්නි ප්‍රදේශය යටත් කර ගැනීම. වන්න නායකයෝ කී දෙනෙක්ද? 18 දෙනෙක් යටත් කරගත්තයි කියලා අපේ මොන සංදේශය සඳහන් වෙනවද? ගිරා සංදේශය සඳහන් වෙනවා. කොහොමද? දසටක් වන්නි ජයගති. ආය පාරක් කියනමත් තරහයේ දසටක් වන්නි ජයගති. මොන සංදේශයේද? ගිරා සංදේශයට අනුව පරාක්‍රමබාහු රජතුමා වන්නි නායකයෝ කී දෙනෙක් පරාජයට පත් කරලා තියෙනවද? 18 දෙනෙක් පරාජයට පත් කරලා තියෙනවා. ලියන්න මෙහෙම. ඒක වෙනම ක්‍රියාකරන කලකුණාගෙන යාපනය නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ යාපනය නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ යාපනය නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ පළමු පියවර හැටියට මොකද සර්? යාපනය නිදහස් කර ගැනීමේ පළමු පියවර හැටියට දැක්වෙන්නේ වන්නි නායකයන් එහෙම නැත්නම් තේ අර ඒ වන්නි නායකයන් කියන වන්නියාර වරු කියලා කියනවා. ඒකත් මම තාලා ව්‍යාකරණ වරක් ඇතුලේ වන්නියාර වරු. මෙහෙම වන්නියාර වරු. වන්නියාර වරු. යටත් කර ගැනීම දැක්විය හැකියි. යටත් කර ගැනීම දැක්විය හැකියි. පොඩ්ඩක් ආයෙ කියන්නකෝ පියවර හැටියට දැක්වෙන්නේ වන්නි නායකයන් යටත් කර ගැනීම. වන්නියාර වරු කියලා වරන් ඇතුළේ ලියා ගන්න. වෙනම ලියන්න ඊළඟට සපුමල් කුමරු යොදවා වන්නි නායකයන් 18 දෙනෙකු වන්නි නායකයන් 18 දෙනෙකු යටත් කොටගෙන කෝට්ටේ රාජ්‍යයේ සිරකරුවන් ලෙස ගෙන ආ බව දැක්වේ. ගිරා සංදේශයේ මේ පිළිබඳව කරුණු දක්වා ඇත. වෙනම ලියන්න ඊළඟට
වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් සර් පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද? වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් වන්‍යාරවරු යටත් කර ගැනීමෙන් හිමි වූ වාසි කීපයක් විය. හිමි වූ වාසි කීපයක් විය. හිමි වූ වාසි කීපයක් විය. මෙන්න මේ කරුණ වෙනම පාඨපෑනකින් ලියා ගන්න. එක වන්නි ප්‍රදේශ හරහා වන්නි ප්‍රදේශ හරහා වන්නි ප්‍රදේශ හරහා වන්නි ප්‍රදේශ හරහා යාපනයට ඇතුළු විය හැකි යාපනයට ඇතුළු යාපනයට ඇතුළු විය හැකි යාපනයට ඇතුළු විය හැකි යාපනයට ඇතුළු විය හැකි මාර්ගයක් සකස් කරගත හැකි වීම. 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 දෙවෙනි එක චක්‍රවර්තීන්ගේ යුද රහස් චක්‍රවර්තීන්ගේ යුද රහස් චක්‍රවර්තීන්ගේ යුද රහස් ලබාගත හැකි වීම. ඊළඟට වන්‍යාරවරුන්ගේ සහාය ලබාගත හැකි වීම. 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 හරි පුතේ ඊළඟට අපි බලමු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා දැන් එතකොට චක්‍රවර්තීන්ව පළවා හැරීමේ පළමු ක්‍රියාමාර්ගයේ හැටියට වන්‍යාරවරුන්ව යටත් කරගන්නවා. ඊළඟට තමයි පරාක්‍රමබාහු රජතුමා අපේ අවධානය යොමු කරන්නේ දැන් විශේෂයෙන්ම යාපනයට පහර දීමේදී මීළඟට විශේෂයෙන් පරාක්‍රමබාහු රජතුමා සැලකිලිමත් වෙලා තියෙනවා මේ දකුණු ඉන්දියාවේ මෙන්න මේ විජයනගර අධිරාජ්‍යය පිළිබඳව. මොකද දැන් කෝට්ටේ ඉඳලා අපේ යාපනයට පහර දෙනකොට මෙතනින් ආධාර සේනාංකයක් චක්‍රවර්තීන්ට එන්න පුළුවන් නේද? ඒ නිසා පරාක්‍රමබාහු රජතුමා ටිකක් කලබලලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ චක්‍රවර්ති මේ විජයනගර අධිරාජ්‍යයා ඊ타ත්ම බලවත් තත්වයක තිබියදී යාපනයට පහර දෙන එක තරම් සුදුසු නැහැ කියලා. ඒ නිසා පරාක්‍රමබාහු රජතුමා අවධානය යොමු කරලා තියෙනවා වැඩි අවධානයෙන් ඉඳලා තියෙනවා මොකක් සම්බන්ධවද විජයනගර අධිරාජ්‍යයාගේ දේශපාලන තත්වය ගැන. නේ යනුව 1400 1440 පසුව
විශේෂයෙන් විජයනගර අධිරාජ්‍ය දුර්වල වෙන්න පටන් ගන්නවා. හරි මල්ලිකාර්ජුන කියලා පුද්ගලයෙක් ඒක බලටපත් වෙන යාගේ අනතුරුව විජයනගර අධිරාජ්‍ය දුර්වල වෙනවා. ඒතර මෙතන දුර්වල වෙනවා කියලා කියන්නේ ඒතර මෙතුමා මෙතනට ආධාර ලබා දීම පිළිබඳවත් ගැටලුවක් තියෙනවනේ. මෙතන දුර්වල වෙනකොට මෙයාට ආයේ තවත් රාජ්‍යයක් ගැන හිතන්න බෑනේ. තවත් තැනකට ආධාර දෙන්න බෑනේ. ඒ නිසා පරාක්‍රමබාහු රජතුමා වැඩි අවධානයෙන් හිටියා විජයනගර අධිරාජ්‍යයේ දුර්වල අවස්ථාවක්. ඒ අනුව ඒ දුර්වල අවස්ථාව සලකා බලා තමයි විශේෂිතේ යාපනයට පහර දීම සඳහා සැලසුම් කරන්නේ. ඒ අනුව යාපනයට පහර දීම සම්බන්ධයෙන් ප්‍රධාන සේනාංක දෙකක් සංවිධානය කරලා තියෙනවා. ප්‍රධාන සේනාංක දෙකක්. ඒකේ පළමුවන සේනාංකය හැටියට සංවිධානය කරලා තියෙනවා අපේ නාවික හමුදාවක්. නාවික හමුදාවක් සංවිධානය කරා. දැන් අපි කිව්වා ඒ වගේම ගොඩබිම් හමුදාවනේ. එතකොට දැන් ගොඩබිම් හමුදාව විශේෂයෙන් මේ කෝට්ටේ සිට යාපනයේට මේ බටහිර වෙරළ තීරය ඔස්සේ තමයි ගමන් කරන්නේ. යනුව මීගමුව ඒ වගේම විශේෂයෙන්ම පුත්තලම මේ කල්පිටිය ඒ වගේම මන්නාරම අතර මෙන්න මේ කියන කලාපයේ ඔස්සේ මේ මධ්‍යස්ථාන පසු කරගෙන මෙන්න මේ හරහා මෙතෙන්ට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙතනට මෙන්න මේ මාර්ගය ඔස්සේ බලන්න. මෙතනට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙතන තමයි අපි කියන්නේ මේ ජාවක කෝට්ටේ කියලා. ජාවක කෝට්ටේ. දැන් මෙතන මේ ජාවක කෝට්ටේ කියලා කියන්නේ පුතේ යාපන අර්ධද්වීපයේට දකුණින් අයට ගොඩබිමින් යාපනයට ඇතුළු වෙන්න තියෙන එකම ස්ථානය තමයි පුතේ ජාවක කෝට්ටේ. හරිද? එතකොට මේ කෝට්ටේ ඉඳලා විශේෂයෙන්ම මීගමුව ඒ වගේම හලාවත පුත්තලම කල්පිටිය මන්නාරම ආදී ප්‍රදේශ හරහා මෙතනට මෙතන තිබිලා තියෙනවා අපේ චක්‍රවර්තීන්ගේ බලකොටුවක්. හරිද? ඒ යාපනයට ඇතුළු වෙන දොරටුවනේ එතන. ඒ නිසා එතන ප්‍රබල බලකොටුවක් තිබිලා තියෙනවා. දැන් ඔය ජාවක කෝට්ටේ නැත්නම් කියන්නේ ඔය ටිකේ අර චාවකච්චේරි අලිමංගල ප්‍රදේශේනේ. පසු කාලයේ තුල ඇතිවෙච්ච යුද ව්‍යාපාරවලදී පවාප්තේ උතන තීර්ණාත්මක ස්ථානයක් ඔය ජාවක කෝට්ටේ නැත්නම් අලිමංගල. දැන් විශේෂයෙන්ම උතන කොටි කියන්නේ අර අපේ 35 යුද්ධය තුලදී ත්‍රස්තවාදීන්ගේ බලමූල ස්ථානයක් උතන තිබිලා තියෙනවා. ඒ වගේම පසුව අලිමංකඩ මහා යුද ව්‍යාපාරයක් කරහා සිංහල හමුදාව විසින් ඒ ස්ථානය අත්පත් කරගත්තා. මොකද එතන අත්පත් කර ගැනීමේ වාසී තියෙන්නේ ඒතර මෙතනින් මෙහාට යන අයටත් මෙතනින් ඉඳලා පල්ලෙහාට එන අයටත් එන්න තියෙන ගොඩබිමින් නම් මේ හරහා. හරිද? ඒ නිසා තමයි මෙතන යුදමය අතින් වැදගත් වෙන්නේ. කොහොමනත් සක්මාල් කුමාරයාට පුළුවන්කම ලැබෙනවා අපේ මෙතනට පහර දෙන්න. සැලලිහිණි සංදේශයේ සඳහන් වන විදිහට ගිරාවෙත් තියෙනවා චක්‍රවර්තීන් සහ සක්මල් කුමාරයා අතර පළවෙනි යුද්ධය වෙලා තියෙන්නේ කොහෙද කියලාද? ජාවක කෝට්ටේදී කියලා. ජාවක කෝට්ටේදී. ඒක මතක තියාගන්න. ඊළඟට පරාක්‍රමබාහු රජතුමා දැන් නාවික හමුදාව සංවිධානය කරානේ. ඒ නාවික හමුදාව මෙන්න මේ කියන මුදු තීරය ඔස්සේ පිටත් කරනවා. මෙන්න මේ කලාපයට. මේ නාවික හමුදාව පිටත් කිරීමේදී ඒක කාරණා කීපයක් වැදගත් වෙන එකක් තමයි ප්‍රධානම කාරණාව තමයි විජයනගර අධිරාජ්‍යයෙන් බැරි වෙලාවක් ආධාර සේනාංකයක් චක්‍රවර්තීන්ට ආවොත් මේ හරහා එන්න තියෙන්නේ නේද? මේ පොක් සමුද්‍ර සංධිය හරහානේ. එතකොට මේ පොක් සමුද්‍ර සංධිය ආරක්ෂා කිරීම තමයි මේ හමුදාවේ වගකීම වෙන්නේ. නාවික හමුදාවේ. එතකොට යාලා මේ ටිකේ මුහුදු තීරය ආරක්ෂා කරන්න ඕනේ. විජයනගර අධිරාජ්‍යයෙන් එන ආධාර සේනාංකයක් වළක්වන්න ඕනේ. ඒ තමයි ප්‍රධාන කාරණාව. ඊට අමතරව මේ ගොඩබිමින් ගමන් ගන්නා වූ මේ හමුදාවට අවශ්‍ය වන ආහාර පාන, බෙහෙත් අවියායුධ නේද? ඒ අතිරේක හමුදා ඒවා රැගෙන යාමත් මේ නාවික හමුදා විසින් තමයි කරලා තියෙන්නේ. මේ පිළිබඳව කෝකිල සංදේශය තුල කරුණු දැක්වෙනවා.
නිසා ඒක හැබැයි ප්‍රධානම කාරණා මතක තියාගන්න පොක් සමුද්‍ර සංධිය ආරක්ෂා කිරීම කියලා. පොක් සමුද්‍ර සංධිය ආරක්ෂා කිරීම. හරිද? එතකොට ඒ නාවික හමුදාවෙත් ආධාර ඇතුව සප්මල් කුමාරයා පුතේ විශේෂයෙන්ම ජාවක කෝට්ටේදී ජයග්‍රහණයක් ලබලා ඊට පස්සේ පුතේ යාපනයට ඇතුළු වෙනවනේ. යාපනයට ඇතුළු වෙලා යාපනයේ බලකොටුවට පහර දෙනවා. මෙතන ඉඳලා යාපනයේ බලකොටු පහර දෙනවා. මෙතන තමයි චක්‍රවර්තීන්ගේ ප්‍රධාන මූලස්ථානය යාපනයේ. ඒ යාපනයට පහර දීලා ඒකේ තමයි පුතේ චක්‍රවර්තීන්ගේ නායකයා මේ වෙනකොට හිටියේ. කවුද චක්‍රවර්ති නායකයා? කනක සූර්ය. කනක සූර්ය සිංගෙයි ආර්යන්. කනක සූර්ය සිංගෙයි ආර්යන්. කනක සූර්ය සිංගෙයි ආර්යන් කියන ඒ චක්‍රවර්ති පාලකයාව පරාජයට පත් කරන ලද බව සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේකේ මේ විස්තරයේදී පුතේ මේ තරමක පරස්පර ආකාරයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රාජාවලිය පවසනවා චක්‍රවර්ති පාලක කනක සූර්ය මරණයට පත් කරා කියලා. යුට් එක අපි දීර්ඝ හයිලයිට් කරගන්න. රාජාවලිය පවසන්නේ චක්‍රවර්ති පාලක කනක සූර්ය මරණයට පත් කරා කියලා. ඒත් සමකාලීන වෙනත් මූලාශ්‍රවල තියෙනවා පුතේ චක්‍රවර්ති පාලක කනක සූර්ය ඉන්දියාවට පැනලා යනවායි කියලා. ඉන්දියාවට පැනලා යනවායි කියලා. හරිද? ඉතින් කොහොම වෙතත් මරණයට පත් කළා හෝ එහෙම නැත්නම් ඒ පාලකවරයා පුතේ ඉන්දියාවට පලා ගියා හෝ මේ කාරණා දෙකෙන්ම වෙලා තියෙන එකම දේ ඒ තමයි යාපනය තුල චක්‍රවර්තීන්ගේ පාලනය අවසන් වෙනවා. නේද? එයාම සප්මල් කුමාරයා විශේෂයෙන් මෙම ලබා ගන්නා ලද ජයග්‍රහණය පිළිබඳව ඉතා උසස් ලෙස අපේ සංදේශවල මේ වර්ණනා කරලා තියෙනවා. දැන් මේ පිළිබඳව අපිට තොරතුරු ලබා ගන්නකොට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන සංදේශයක් තමයි අපේ සැල්ලිහිණි සංදේශය. සැල්ලිහිණි සංදේශය රචනා කරන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ 35 වන රාජ්‍ය වර්ෂයේ. හරිද? 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ 35 වන රාජ්‍ය වර්ෂයේ. එතකොට 35 වන රාජ්‍ය වර්ෂයේදී රචනා වෙනවා. එතකොට එනම් ඒක වර්ෂ වශයෙන් දක්වනවා අපිට 1449 කියලා. 1449 35 වන රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 35ක් ගියාට පස්සේදී. ඒතර රාජ්‍යත්වයට පත් වෙන්නේ 1415 නේ නේද? 1415. එතකොට ආසන්න වශයෙන් තමයි අපිට මෙන්න මේ වර්ෂය දීලා තියෙන්නේ. එතන ඇතැම් වෙලාවට දැන් 1415 රජ වෙන්නේ කෝට්ටේ 1412 රජ වෙලා තියෙන්නේ තෙරයිගම. වර්ෂ දෙකක් තියෙන රාජ්‍යත්වයට පත් වීම පිළිබඳව කොහොම වෙතත් විශේෂයෙන් මේ 1000 මෙතන 35 වන රාජ්‍ය වර්ෂය කියන එක මෙන්න මේ කාලයත් එක්ක ගත්ත ගොඩාක් සමීපතාවයක් තියෙනවා. කොහොමද ආසන්න වශයෙන් දක්වනවා ක්‍රිස්තු වර්ෂ 1449 වෙනිදී පමණ තමයි මේ කියන ජයග්‍රහණය ලබන්නට ඇත්තේ. මේක අපි මෙහෙම අනුමාන කරන්නේ මේ ජයග්‍රහණය පිළිබඳව සඳහන් වෙන්නේ සැලලිහිණි සංදේශේ. මෙන්න මෙහෙම තියෙනවා. බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බල සේනා නායක සපු කුමරු එන මේ සැලලිහිණි සංදේශේන කවියේ අවසාන පද පේලි දෙක මම මේ ලිව්වේ බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බල සේනානායක සපු කුමරු වෙන. මේකේ මුල් පද දෙක තියෙනවා. එක තරමක් අතිශයෝක්ති සහගතවයි තියෙන්නේ. නිල තුරඟට නැගෙමින් පිවි දෙව් සිරින දුල කර සේසත් මිනි බරණ අබරින බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බල සේනානායක සපු කුමරු වෙන. බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බල සේනානායක සපු සේනානායක සප්මල් කුමාරයා එන. ඒ කියන්නේ මෙතන කියන්නේ
රාහුල හාමුදුරුවෝ මේක කියන්නේ පුතේ මේ බල කියලානේ කියන්නේ. බල පිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනානායක සප්කුමාරය යනවා. සප්මල් කුමාරයා ජයග්‍රාහී ලීලාවෙන් එනවා බලන්න කියලා මේ කියන්නේ. හරිද? එතකොට කාටද කියන්නේ? මේ සංදේශී ලියන අපේ රාහුල හාමුදුරුවෝ. මේක ලියන්නේ විශේෂීන්තේ කැරණී විභීෂණ දෙවියන් කේන්ද්‍ර කරගෙනනේ. විභීෂණ දෙවියන්ට ආයාචනයක් කරලා තියෙනවා අපේ රාහුල හාමුදුරුවෝ 6 වෙනි පරාක්‍රමබා රජතුමාගේ දියණියක් හිටියා පුතේ උල්ලකුඩේ දේවිය කියලා. ඒ උල්ලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන්න කියලා තමයි විභීෂණ දෙවියන්ට රාහුල හාමුදුරුවෝ ආයාචනය කරන්නේ. නේද? බලන්න දැන් මේ අරමුණ සංදේශය නේද? විභීෂණ දෙවියන්ට ආයාචනය කරනවා අපේ රාහුල හාමුදුරුවෝ මේ උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන්න කියලා. හරි. ඉතින් මේ පණිවිඩය ඒ දූත කාර්ය කරන්නේ කවුද? සැලලි හිමියා. ඒක සැලලි හිමියාට මේ පණිවිඩේ විශේෂයෙන් තොටගමු විහාරයේ ඉඳලා පුතේ මේ කැලණි විභීෂණ දේවාලට යන්න එපා. යන්න මේක මේ සැලලි හිමියාට හිතේ සතුටක් තියෙනවා නේද? එයාට මේ ගමන ගැන යන්න ආසාවක් ඇති වෙනවා. අපිට සාමාන්‍ය ගමනක් යන්න කිව්වම අපි බොහොම ආසාවෙන් යන්නේ අපිට ඇත්තටම අරව බලන්න පුළුවන් වෙයි, මේ ටික බලා ගන්න පුළුවන් වෙයි නේද? එහෙම අර මාර්ගයේ තුල තියෙන දේවලුත් එක්ක තියෙන සතුටක් තියෙනවනේ. සැලලි හිමියාට රාහුල හාමුදුරුවෝ මාර්ග වර්ණාවක් කරනවා. ඔබ ඔය යනකොට ඔබට මෙන්න මේ දේවල් ටික බලන්න ලැබෙයි කියලා. හරි. එහිදී එක කවියක කියනවා සප්මල් කුමාරයා යාපනයේ ජයග්‍රහණය කරලා එනවා උඹට බලන්න ලැබෙයි. ඔබ ඒකත් බලාගෙන ඵලයන් ඔය විභීෂණ දේවාලය. එතකොට පුතේ මෙතන කියනවා නේද? බලපිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනානායක සප්මල් කුමාරයා. කියන්නේ වර්තමාන ස්වරූපේ නෙමෙයි කියන්නේ බලන්න කියලා සප්මල් කුමාරයා ජයග්‍රාහී ලීලාවෙන් එනවා. උඹට බලන්න ලැබෙයි. එහෙමනම් සැලලිහිණි සංදේශයේ ලියලා තියෙන්නේ මේ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ එකම කාලෙක වෙන්න ඕනේ නේද? එකම කාලෙක කියන්නේ සැලලිහිණි සංදේශයේ ලියන කාලෙම තමයි මේ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ. ආන්නේ නිසා තමයි අපි අනුමාන කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1449 වෙනිදී පමණ මේ ජයග්‍රහණය ලබන්නේ තී කියලා. හැබැයි එතන පොඩි පරස්පරතාවයක් තියෙනවා. ඒ තමයි දැන් මෙතන කියනවා මේ බල සේනානායක සපු කුමරු වෙන කුමාරයා එනවා බලන්න ලැබෙයි කියලා කියන්නේ. නමුත් වෙරත් පොත්වල තියෙනවා සපුමල් කුමාරයා චක්‍රවර්තීව යාපනයෙන් පළවා හැරලා යාපනයේ තුල තේ රාජ සභාවක් පිහිටවලා සිංහල පාලනයක් පිහිටවල ලද බව. සපුමල් කුමාරයා යාපනයේ තුල සිංහල පාලනයක් පිහිටවනවා. හරි. එතකොට සපුමල් කුමාරයා ආපහු කෝට්ටේට එන්නේ නැහැ පුතේ. නේද? දැන් 6 වෙනි පරාක්‍රමබා රජතුමා මැරුණාට පස්සේ තමයි සප්මල් කෝට්ටේට එන්නේ. හරිද? එතකල් සප්මල් කුමාරයා යාපනයේ තුල සිංහල පාලනය ගොඩනගනවා. මොකද සප්මල් කුමාරයා යාපනය අතහැරලා කෝට්ටේට આવුත් මොකද වෙන්නේ? එක්වර ඉන්දියාවට පැනලා ගියපු චක්‍රවර්ති පාලකයා නැවත ලංකාවට යාපනයට ඇවිල්ලා බලය ගොඩනගා ගන්නවා. දැන් ඒක පස්සේ වෙනවා පුතේ. නේද? ඒක පස්සේ වෙනවා අවුරුදු 17කට විතර වගේ පස්සේදී විශේෂයෙන්ම ඔය චක්‍රවර්ති කියන්නේ සප්මල් කුමාරයා කෝට්ටේට එනවා. එයාට පස්සේදී මේ යාපනය තුල නැවත චක්‍රවර්ති පාලන බලය ගොඩනගෙනවා. පැහැදිලිද? ඉතින් කොහොම වෙතත් 6 වෙනි පරාක්‍රමබා රජතුමා ලද මෙම ජයග්‍රහණ ඉතාමත්ම වැදගත්. මොකද දීර්ඝ කාලයක් අපේ රටේ යාපනය තුල සිංහල පාලනයක් තිබුණේ නැහැ. නේද? එසා මේ දීර්ඝ කාලයක් පැවතිච්ච මේ දෙමළ පාලනය අවසන් කරලා යාපනය තුල සිංහල පාලනයක් ගොඩනගනවා. කෝට්ටේ රජතුමා යටතේ යාපනය පාලනය වෙනවා. හරි. ඒක නියෝජිතයා තමයි යාපනයේ පාලනය කරන සප්මල් කුමාරයා. ඒ නිසා තමයි අපි කියන්නේ කීර්තිමත් අවදිය මුළු රටේම දේශපාලනික බලය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිච්ච පාලන අවධියක් තමයි 6 වෙනි පරාක්‍රමබා රජතුමාගේ මේ පාලන අවධිය. හරි. අපි එමනම් ඔන්න ඔය කාරණා ටිකක් පොඩ්ඩක් සටහන් කරගන්න එහෙම. ලියමු හිතේ අලුත් රූලකින් යන තරලක් දාගෙන දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍ය දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍ය දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍ය
දුර්වල වූ අවස්ථාවක් සලකා බලා